තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝච වස්ස සතං ජීවේ අපස්සං උදයබ්බයං ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ උදයබ්බයං. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක කාරුණික පින්වත්නි, මේ පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ ඒ උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වූ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විසින් සියලු ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් අප්‍රමාණ වූ කරුණාවෙන් දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට. පින්වත්නි, ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ මේ ලෝක සත්වයාට දුක්ඛගාමිනී ප්‍රතිපදාවක යන ලෝක සත්වයාගේ දුකින් එතෙර වෙන ඒකායන මාර්ගය, නැත්නම් එකම එක ක්‍රමය, එකම දහම් කොටස. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කෙනෙක් වරදවා තේරුම් අරගෙන ඉන්නට පුළුවන්. මොකද මේ ධර්මයේ නිතරම කියන්නේ දුකයි 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 කියලානේ. නෑ පින්වත්නි, මේ ධර්මයේ තියෙන්නේ දුක කියලා දෙයක්ත් තියෙනවා. දුක්ඛ සමුදය කියලා දෙයක්ත් තියෙනවා. ඒ වගේම දුක්ඛ නිරෝධය කියලා දෙයක්ත් තියෙනවා. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව කියලා මාර්ගයකුත් තියෙනවා. පින්වත්නි, මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව පවත්වන්නට යෙදුනා වූ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාව තමයි අද අපේ අතට පත් වෙලා තියෙන්නේ. කෙනෙකුට තේරෙනවා නම් අපිට මේ දුකයි 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 කියමනේ ඉන්නේ, අපිට මේකේ සැපයක් නැද්ද කියලා තේරෙනවා නම් පින්වත්නි, ඔබ හරියට සද්ධර්මයේ මොකද්ද කියලා තේරුම් ගත්තේ නැති කෙනෙක් බවට පත් වෙයි. ඒ නිසා කවුරුත් කල්පනා කරන්න, දුක කියලා යම් දෙයක් තියෙනවා. පින්වත්නි, ඒ දුකයි දුකයි කියන ඒ දුකින් එතර වෙන ක්‍රමය මිසක ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ දුක ගැන කියන දෙයක් නෙවෙයි. ඊට අදාළ ප්‍රතිපදාවක් නැතිනම් ඒ දුකයි ඉන්න දෙයින් ඇති තේරුම මොකද්ද? නෑ පින්වත්නි, ඒ බඳු මෝඩ දහමක් නෙවෙයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. බුද්ධ ධර්මය කියලා කියන්නේ ඒ දුකින් එතර වෙන මාර්ගය, ක්‍රමය. ඒ නිසා පින්වත් හැම කෙනෙක්ම කල්පනා කරගන්නට ඕනේ, අපි කොතෙකුත් මේ කාලේ ධර්මයේ ශ්‍රවණය කළත් පින්වත්නි, ඇතැම් පිරිසක් සමහර විට හිතන්න පුළුවන් අපිට මේ දේවල් බොහොම සරලව බොහොම පහසුවෙන් කියලා දෙන්නේ නෑනේ, අපේ සමහර අය මේ කාරණා දන්නේ නෑනේ කියලා හිතෙන්න පුළුවන්. ඒ නිසා පින්වත් කවුරුත් කල්පනා කරන්නට ඕනේ, ධර්මය කියලා කියන්නේ පින්වත්නි එක පිරිසකට, එක කොටසකට දේශනා කරපු දෙයක් නෙවෙයි. සමස්ත ලෝක සත්වයාට, දෙවියන් මරුන් බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ මේ සියලු ලෝක ප්‍රජාවට දේශනා කරපු, සර්වඥතා ඥාණයෙන්ම දැකලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මය. ඒ සද්ධර්ම මාර්ගයේ ගමන් කිරීමට පින්වත්නි, ඔබ අප්‍රමාදී වෙන්නේ නැත්නම් මේ කියන දහම් පදවල අර්ථය නුවණින් විමසන්නට, කල්පනා කරන්නට ඔබ පෙළඹෙන්නේ නැත්නම්, ඒ පිළිබඳව වචන මාත්‍රයක් පමණක් නම් ඔබට වැටහෙන්නේ, පින්වත්නි, ඔබට තේරෙන්න පුළුවන් මේක නිර්ාර්ථක බව. ඒ නිර්ාර්ථක බව තේරෙන්නේ ඔබට මේ ධර්මයේ තියෙන අර්ථ නුවණින් මෙනෙහි කිරීමේ හැකියාව නැත්නම් යෝනිසෝ මනසිකාරයේ නැතිකමේ සමහර අඩුව මිසක වෙනත් අඩුවක් නෙවෙයි. ඒ අඩුව ධර්මයේ දකින්න එපා. ඒ ධර්ම දහම් පද තුල දකින්නට එපා. අඩුතරමින් පින්වත්නි, බෞද්ධයාගේ අත්පොත නමින් හැඳින්වෙන, බෞද්ධයාටම Tamanගේ අත්පොත විදිහට පරිශීලනය කරන්නට පුළුවන් උතුම් වූ ධර්ම ග්‍රන්ථයක්, පොත් වහන්සේ නමක් අඩුතරමින් තියෙනවා. මොකද්ද? ඒ තමයි පින්වත්නි ධම්මපදය කියලා කියන්නේ. අඩුතරමේ පින්වත් ඔබ ධම්මපදයේ දැක්වෙන ගාථාවක්, ඒ ගාථාවෙන් දැක්වෙන අර්ථය, නැත්නම් ඒ ගාථාව නිදාන වූ කාරණාව, ඊට පස්සේ අතීත කතාව ආදී මේ තොරතුරු ටික හෝ ඔබේ ජීවිතය තුලින් ඔබ දකින්නට උත්සාහවත් වෙනවා නම්, අන්නේ උත්සාහවත් වීම පින්වත්නි ඔබට නිවන් මගේ යාම පිණිස, නැත්නම් සසරෙන් එතෙර වීම පිණිස, මේ සියලු දුක් සහගත දේන් අත මිදීම පිණිස හේතුවක් බවට පත් වෙනවා. ඉතින් කොතෙකුත් ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් පමණකින්ම ඔබට මේ දුකින් එතර වෙන්නට පුළුවන් කමක් නම් නැත්තේ නෑ. ඒ නිසා කවුරුත් කල්පනා කරන්න, ඒ යම් දහම් පදයක්, දහම් ක්‍රමයක් අහනවා නම්
යම් ගාථාවක් ශ්‍රවණය කරනවා නම් අන්න ඒ ගාථාව වේවා යම් දහම් කොටසක් වේවා දහම් පරයයක් වේවා වටිනාකම තියෙන පින්වත්නි ඔබ ඔබේ ජීවිතය තුළින් දකින්න එක. ජීවිතය තුළ ඒ පුරුදු පුහුණු කරගන්න එක. අන්න ඒ නිසා අදත් හරීම ලස්සන ගාථා රත්නයක් දේශනා කරන්නට යෙදුණු අතීත නිදාන කතාවක් එක්ක හරි ලස්සන දහම් කොටසක් තියෙනවා. ලස්සන කතාවක් තියෙනවා පින්වත්නි. උතුම් වූ ධම්මපදේ. මම මේ ගාථාව මුලින් සඳහන් කළා. ගාථාවේ තේරුම කියන්නට කලින් පින්වත්නි. සවැත් නුවර භාග්‍යතුන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ මේ සවැත් නුවර එක මහා ධන දානෙන් ආඩ්‍ය වූ මහා කුලයක් තිබුණා. 40 කෙලක් කියලා කියන්නේ කෝටියක්. එච්චර ප්‍රමාණයක් තරම් භෞතික වශයෙන් ධන දානයක් තියෙන බොහෝම උසස් කුලයක පින්වත්නි එක දුවණියක් ඉපදුනා. එක දියණියක් ඉපදිලා මෙයා අවුරුදු 16 කාලෙ වෙනකොට උඩුමහලෙන් බිම්මහලට බහින්නට අවශ්‍යතාවයක් නැති තරමට මෙයාට සැප සම්පත ලැබුණා. සසරේ කුසලයක් වෙන්නේ නැති. ඒ නිසා මේ විදිහට සැප සම්පත් ලැබිලා එතකොට ඒ සැප සම්පත් වලින් ආඩ්‍ය වෙලා මෙයා බොහොම උඩුමහල් තලයේ ඉන්න කාලේ පින්වත්නි මෙයා තමන්ගේ ගෙදරම වැඩ කරන සේවකයෙක් පිළිබඳව සේවකයාගේ පිළිබඳව සිත පහදවාගෙන නැත්නම් සිත බැඳ ගන්නවා. ඊට පස්සේ නොමනා ඇසුරකට මේ දෙන්න පෙළඹිලා අවසානයේ මේ දෙන්නා ගෙදරට හොරෙන් තමන්ගේ ගමන යන්නට කතිකාවතක් කරනවා. ඒ අතරේ මේ දියණියව විවාහපත් කරවලා දෙන්න තම තමන්ගේ කුලයට ගැලපෙන කුලයකින් විවාහ යෝජනාවක් එන අතරේ මේ දියණිය අර සේවකයාට කියනවා දාසයාට කියනවා මම විවාහපත් කරලා දෙන්න මේ විදිහට විවාහ මංගල යෝජනාවක් අරගෙන අවිල්ලා තියෙනවා. ඔබ මට කැමැත්තක් ආලයක් තියෙනවා නම් මාව අරගෙන මෙතනින් යන්න කියලා ආරාධනාවක් කළා. ඉල්ලීමක් කළා. මේ පුරුෂයාත් මොකද කළේ? එහෙනම් හෙට උදෑසන ඔබ මම කියන තැනට එන්න කියලා යම් තැනක් සාකච්ඡා කරගෙන කියන පරිදිම එදෙන්න තමන්ගේ ගමන ආරම්භ කළා. පින්වත්නි කවුරුත් දන්නේ නැහැ නේද? ගමනක් යනකොට දැන් ඔබත් සමහර විට මේ දේශනාව ශ්‍රවණය කරන්නේ විවාහපත් වුණු කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් විවාහ ජීවිතය ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කවුරු වුණත් පින්වත්නි අපි කවුරුත් දන්නේ නැහනේ ඉදිරි ගමන මොකද්ද කියලා. අපේ ගමන අපි යනකොට බොහොම බලාපොරොත්තු රාශියක් ඇතුව බොහොම හීන ගොඩකින් තමයි අපි ගමනක් පිටත් වෙන්නේ. නමුත් පින්වත්නි ඒ දේම සිද්ධ වෙනවාද කියලා අපිට ඊළඟ තප්පරේ ඊළඟ මොහොත හෙට දවස ගැන කිසිදු බලාපොරොත්තුවක් තියාගන්නට පුළුවන් කමක් නැහැ. ඒ හිතලු මාත්‍රයක් පමණමයි. ඉතින් මේ දෙන්නත් මේ ගමන පිටත් වෙනකොට දන්නේ නැහැ කිසි දෙයක් මොනවා වෙනවද කියලා දන්නේ නැහැ. ඉතින් බොහොම ඈත පිටිසර ගමකට ගිහිල්ලා මේ දෙන්න බොහොම හොඳට ජීවත් වෙනවා. ජීවත් වෙනකොට ඒ ස්ත්‍රිය වීකෙටීම් දරදී ආදී මාදී වශයෙන් තමගේ ස්ත්‍රියකගේ නැත්නම් භාර්යාවකගේ කටයුතු කරන අතරේ මේ පුරුෂයා තම තමන්ගේ ගොවිතැන්පත් කටයුතු ආදී කරමින් බොහොම හොඳට ජීවත් වෙනවා. මේ ජීවත් වෙන කාලය අතරේ පින්වත්නි මේ දෙන්නාට දරුවෙක් කුස පිළිසිඳ ගන්නවා මේ ස්ත්‍රියගේ. එතකොට කුස පිළිසිඳ ගත්තාට පස්සේ දස මාසයක් ඇවෑමෙන් මේ දරුවා ප්‍රසූත කිරීමට සූදානම් වෙන අවස්ථාවේ මේ ස්ත්‍රිය මේ දුවණිය ඉල්ලීමක් කරනවා මට කවුරුත් නැහැ. මම තනියමයි ඉන්නේ. දෙමව්පියෝ කියලා කියන්නේ දරුවන්ට ඊටාම සෙනෙහවන්ත අය. මම මගේ දරුවාව බිහි කිරීම සඳහා සවැත් නුවරට යන්න මට අවසර දෙන්න කියලා ඉල්ලීම් කළා. ඉල්ලීම් කළාට පින්වත්නි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? මේ දෙන්නා ගෙදරට හොරෙන් ආවේ. අනිත් එක තමයි නොගැලපෙන විවාහයක් කරගත්තා. අද සම්මතයක් තියෙනවානේ මොකද්ද? අද නෙවෙයි එදා වුණත් සම්මතයක් තිබුණා. මොකද්ද? කුලමල ප්‍රශ්නේ. ඒ නොගැලපෙන ධන දාන්නේ ප්‍රමාණයට මිනුම් කරන ඒ යුගයක මේ දෙන්නා 16ක් සමග විවාහපත් වීම නොගැලපෙන විවාහයක් නේ. ඒ නිසා මේ පුරුෂයා බය වෙනවා මම ගියොත් මාව ඉතුරු කරන එකක් නැහැ. මට නම් යන්න බෑ කියලා ප්‍රතික්ෂේප කළා. නැවත නැවතත් ඉල්ලීම් කරනකොට මේ ස්ත්‍රියට වෙන කරන්න දෙයක් නැහැ. තනිවම ගමන පිටත් වුණා. තනියම ගමන පිටත් වෙනකොට මේ ස්ත්‍රිය අහල පහල අසල්වාසීන්ට දැනුවත් කරනවා මම මගේ දෙමව්පියෝ හම් වෙන්න ගියා කියලා. අපේ ස්වාමියාට දැනුවත් කරන්න කියලා. ස්වාමියා නැති වෙලාවක පිටත් වෙලා යනකොට ස්වාමියා ගෙදර ඇවිල්ලා බලනවා තමන්ගේ භාර්යාව නැහැ. වටපිටාවේ හොයලා බලනකොට කොහෙවත් හොයාගන්න නැත්තේ නැහැ. ඊටස්සේ වටපිටාවේ අසල්වාසීන්ගෙන් අහලා තොරතුරු දැනගෙන මෙයා පිටුපස්සෙන් ලුහු බැඳගෙන යනවා.
පිටුපසින් ලුහු බැඳගෙන යන අතරමඟදී මේ කෙනාව හොයාගත්තට පස්සේ ඒ මොහොතේම පින්වත්නි පළවෙනි දරුවා බිහි වෙන්න එයාට අසනීප වුණාට පස්සේ ඒ අතරමඟදීම පළවෙනි දරුවා බිහි වෙනවා. බිහි වුණාට පස්සේ මේ ස්ත්‍රිය කල්පනා කරනවා මම මගේ දෙමව්පියෝ සමීපයට යන්න ආවේ යම් හේතුවක් නිසාද. ඒ හේතුව ඉෂ්ට වුණා. දැන් මම නැවතත් සවැත් නුවරට යාමෙන් ඇති පළක් නැහැ. ඒ නිසා නැවත අපේ නිවසටම යමු කියලා ආයෙත් අර දෙන්න පුංචි බිලින්දාවත් අරගෙන ගෙදරටම ගිහිල්ලා කාලේ වාසය කළා. ওই විදිහට වාසය කරන අතරේ දෙවනි වතාවටත් පින්වත්නි මේ ස්ත්‍රිය මේ අම්මා නැවතත් දරු ගැබක් දරා ගත්තා. ඒ මොහොතේ දෙවනි වතාවෙත් අර විදිහටම ස්වාමියාගෙන් ඉල්ලීම් කරනවා. දෙවනි වතාවෙත් ස්වාමියා ප්‍රතික්ෂේප කරනවා. මේ කිසි දෙයක් දන්නේ නැතුව ආව ගමන. බලන්න පින්වත්නි සසර ගමන යන විදිහ හොඳට ඔබ තේරුම් ගන්න. මේ කතාව අවසානයේ ඔබ ඔබේ ජීවිතයේ ජීවිත කතාව නේද මේ කියන්නේ කියලා ඔබටම වැටහෙයි. ඒ ජීවිත කතාවෙන් අපිට මිදෙන්න තියෙන එකම ක්‍රමය මොකක්ද කියලාත් ඔබට වැටහෙවි. ඒ නිසා ඔබ ඉවසීමෙන් බොහොම කල්පනාවෙන් බොහොම උවමනාවෙන් මේ ධහම ශ්‍රවණය කරන්න. එතකොට අවසානයේ මේ විදිහට යන්නට අකමැති වුණාට පස්සේ දෙවෙනි වතාවෙත් අර විදිහටම මේ අම්මා තනියම ගමන පිටත් වුණා. පිටත් වුණාට පස්සේ පින්වත්නි අතරමඟ යනකොට මහා ගර්ජනාවක් එක්ක මහා මේඝයක් ඇද හැලෙන්නට පටන් ගත්තා. හරියට කොයි වගේද කියලා කියනවනේ. මේ අහස හිල් වෙලා නැත්නම් අහස බිඳිලා වගේ හරියට මහා ජල කන්දරාවක් එක්ක මහා වැස්සක් හටගත්තා. ඒ හටගන්න මොහොතේ තමන්ගේ ස්වාමියාත් අර කලින් අවස්ථාවේ වගේම පිටිපස්සෙන් ලුහු බැඳගෙන ඇවිල්ලා අතරමඟදී හොයාගන්නවා. අතරමඟදී හමු වුණාට පස්සේ දැන් වැස්සත් වහිනවා. ඊට පස්සේ මේ අවස්ථාවේ මේ ස්ත්‍රිය කියනවා අර පොඩි දරුවෙකුත් ඉන්නවා. දැන් දරු ගැබක් කුසේ දරාගෙන මේ අවස්ථාවේ මේ ස්ත්‍රිය කියනවා අපිට මට දරු ප්‍රසූතියට අවස්ථාව එළඹිලා අපිට මේ දරුවා බිහි කිරීම සඳහා අතුපැලක් සකස් කරන්න. අතුපැලක් සකස් කරන්න කිව්වට පස්සේ පින්වත්නි මේ මග යන අතරේ අපිට ඒ වගේ අවස්ථාවක් එළඹුණාට පස්සේ අපි ඊට සුදුසුකම් අවශ්‍ය දේවල් අරගෙන යන්නේ නැහැ. ඉතින් අතුපැලක් සූදානම් කරන්න ඕනේ කියලා මේ ස්වාමියා බොහොම ඉක්මනට බොහොම උමනාවෙන් වටපිටාවේ කැලේට යනකොට තනකොළ ටිකක් කපන්න ඕනේ කියලා එක තුඹසක් අසල තියෙන තනකොළ ටිකක් කපමින් ඉනවා. අන්න ඒ මොහොතේ පින්වත්නි මේ තුඹසින් එළියට ආව නාගයෙක් මේ පුරුෂයාට දෂ්ට කරලා මැරෙනවා. ඊට පස්සේ දැන් කරන්න දෙයක් නැහැ. පුරුෂයා ගියා තාමත් ආවේ නැහැ. තමන්ගේ ස්වාමියා එනකන් අතරමඟ බලාගෙන ඉන්න අතරේ මේ ස්ත්‍රියට පින්වත්නි අර දෙවනි දරුවා බිහි වුණා. දැන් කරන්න දෙයක් නැහැ. මේ දරුවා බිහි වුණාට පස්සේ ඒ වේදනාවත් එක්කම ඊටත් වඩා මහා වේදනාවක් මේ වැස්සෙන් තෙමිලා සීතලයි. ඊට පස්සේ ඒ එතනින් ඇති වෙන කටුක වේදනාවත් එක්ක මේ අලුත උපන් පුංචි දරුවා කරන්න දෙයක් නැහැ. දැන් දරුවෝ දෙන්නාව ඇකේ තියාගෙන අම්මා අර පුංචි ඔබ දැකලා ඇති සත්තු හැම Tamanගේ දරුවෝ තුරුළු කරගෙන ඒ යට වෙලා යට කරගෙන ඉන්න අවස්ථා ඔබ කොතෙකුත් දැකලා ඇති. ආන් ඒ විදිහට අතපය හතරෙන් ඉඳගෙන දන ගහගෙන මේ දරුවෝ දෙන්නාව Tamanගේ කුස යට තියාගෙන මුළු රැයක් කෙලි වෙනකන් ඉන්නවා. මේ වැස්සත් නවතින්නේ නැහැ. රැය පුරාවටම මහා ධාරානිපාත වර්ෂාවක් ඇදගෙන හැලෙනවා. පින්වත්නි හිතලා බලන්න. තමන්ගේ අම්මා නැත්තම් ඔබ අපි හැමෝටම අම්මා කෙනෙක් ඉන්නවා. පින්වත්නි මේ අම්මා දරුවෝ දෙන්නා වෙනුවෙන් විඳින අප්‍රමාණ දුක තේරුම් ගන්නකෝ. එතකොට අපි හැමෝටම ඉඳී අම්මා ඉන්න අම්මා ওই විදිහට දරුවෙක් වෙනුවෙන් විඳපු දුක සසරේ කොච්චරයිද කියලා අපි දන්නේ නැහැ. අපිව බිහි කරන්නත් බිහි කරලා හදා වඩන්න ඔය අම්මා ඔය විදිහටම දුක් විඳා. පින්වත්නි එහෙනම් මේ කතාව ශ්‍රවණය කිරීමෙන් පළවෙනියටම ගන්න තියෙන එක දෙයක් තමයි මව්සෙනෙහසක තරම බලන්නකෝ පින්වත්නි. ඉතින් කෙසේ වෙතත් කාලය මෙහෙම ගත වුණා. උදේ එළි වුණාට පස්සේ දැන් ස්වාමියාව හොයාගෙන යන්න ඕනේ කියලා අර පුංචි බිරිඳාවත් අරගෙන අනිත් දරුවාව අතින් අල්ලගෙන තාත්තා කියපු පැත්තට යනවා. යනකොට පින්වත්නි දකිනවා තමන්ගේ ස්වාමියා තුඹස උඩම වැටිලා මැරිලා නිල් වෙලා දර දඬු වෙලා තමන්ගේ බලාපොරොත්තු ඔක්කොම සුන් වුණා වගේ අවස්ථාවක් දැනෙන්නට ඇති. පින්වත්නි හිතන්නකෝ බිරිඳකට ස්වාමියා කියලා කියන්නේ බොහොම හිත වස්තුවක් ප්‍රිය කෙනෙක්. ස්වාමියා නැති වුණා. දැන් කරන්නට දෙයක් නැහැ. දරුවෝ දෙන්නා විතරයි ඉන්නේ. දරුවෝ දෙන්නාව අරගෙන මම ගමන යනවා. කොහෙද යන්නේ? යන්නේ කොහෙද? සවැත් නුවර දෙමව්පියෝ හම්බ වෙන්න. වෙන කවුරුත් නැහැ දැන්. එතකොට දෙමව්පියෝ හම්බෙන්න යන අතරේ පින්වත්නි මේ මහා ගඟක් තරණය කරන්නට ඕනේ. රැයක් එළි වෙනකන් වැස්සට පස්සේ මේ ගඟේ වතුර මහා
ඉහළ ගිහිල්ලා ගොඩක් ගඟේ වතුර වැඩි වෙලා. දැන් කරන්නට දෙයක් නැහැ. තේරෙන්න දරුවාව මෙගොඩ තියලා අර පුංචි බිලිඳා මස් වැදල්ලක් වගේනේ අලුත උපන් බිලිඳා එක දවසකුත් ගත වෙලා නැති තරම් තාම. එතකොට මේ දරුවාව අරගෙන එගොඩට පීනලා යනවා. එගොඩට ගිහිල්ලා එගොඩ පුංචි දරුවාව තියලා දැන් හිතන්නකෝ පින්වත්නි අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙක් මේ අලුතෙන් ඉපදිච්ච දරුවෙකුව තියලා එළියට එලි පහලියට යන්න වුණත් කොච්චර රැකවල් දාලාද යන්නේ නේ. ඒ කිව්වේ ළමයා වැඳේ තියලා වටපිටාවෙන් කොට්ට එකතු කරලා ඊට පස්සේ තව ওই කොට්ට ටික වට කරගෙන තව මදුරු කූඩයකුත් තියලා ඒ ආදි වශයෙන් ඒ තියලා දොරත් වහලා දොර ළඟට ගිහිල්ලා නැවත හැරිලා බලලා එළියට ගිහිල්ලා සමහර විට ආයෙත් හැරිලා බලලා කිසිදු උවදුරක් නැද්ද කියලා. ඒ ආදි වශයෙන් නොයෙක් විදිහට නැවත එළියට ගියත් ඒ ගැනම හිත නෙවෙයි ධම්ම කෙනෙක් දරුවෙකු තනි කරලා යන්නේ. ඉතින් හිතන්නකෝ මේ මහා ධාරානිපත වර්ෂාවක් වැටුණ අවස්ථාවක මේ අලුතෙන් ඉපදෙච්ච දරුවා වෙන කරන්න දෙයක්වත් නැහැ. දරුවෝ දෙන්නාවම අරගෙන ඒගොඩ වෙන්න විදිහකුත් නැහැ. එක දරුවෙක් ඒගොඩ තියලා දැන් ඒ දිහා බල නැවත දෙගිඩියාවෙන් අනිත් දරුවාව නැත්තම් ලොකු පුතාව අරගෙන යන්න ගඟ මැදට එනවා. ගඟේ රළ ගෙඩි පෙරලෙනවා. ගඟ මැදට එනවා. ගඟ මැදට එනකොට අම්මා දකිනවා මහා උකුස්සෙක්. තමන්ගේ අර පුංචි බිලිඳාව අරගෙන යන්න එනවා. උකුස්සාට පේන්නේ පින්වත්නි මස් වැදල්ලක් වගේ. ඇයි මේ අලුත ඉපදුණු දරුවා. එතකොට මේ දරුවාව අරගෙන යන්න එන අවස්ථාවේ දැන් අම්මට කරන්න දෙයක් නැහැ. ගඟ මැද එහාටත් නැහැ මෙහෙටත් නැහැ. හිතන්නකෝ පින්වත්නි මේ වගේ අවස්ථාවක් ආවොත් ඔබ මේ දේශනාව ශ්‍රවණය කරන අම්මා කෙනෙක් නම් ඔබ කල්පනා කරලා බලන්න ඔබ කොයිතරම් අසරණ භාවයටපත් වෙනවද? ඒ අසරණ භාව දරුවෝ දුක කියන දුක පින්වත්නි අම්මා කෙනෙක් දන්නවා මිසක වෙන කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා කල්පනා කරන්න මේ විදිහට අර උකුස්සා එනකොට දැන් උකුස්සා වෙලවන්න කියලා වෙන කරන්න දෙයක් නැහැ. ෂූ කියමින් මේ අම්මා කෑ ගහන්න පටන් ගත්තා. කෑ ගහනකොට මෙගොඩ වෙරළේ හිටිය දරුවා කල්පනා කරනවා අම්මා මට කතා කරනවා. අම්මා ගඟ මැදට ඇවිල්ලා මට එන්නයි මේ කියන්නේ කියලා. පුංචි දරුවා මොකද කරන්නේ? Tamanට පුළුවන් වෙරවීරි අරගෙන ගඟට පනිනවා. ඇයි අම්මා ඉන්නවා කියලා පෙනිපෙනි අම්මා කතා කළා කියන අම්මා ගැන විශ්වාසය ඒ දරුවාට තියෙන්නට ඇති. කිසිම 6-4ක් දන්නේ නැති මේ දරුවා ඒ හිතක් පිටක් නැති මහා රළ අරගෙන යන්න පටන් ගන්නවා. දැන් ඒ වගේම ඒ දරුවා දිහා බලනකොට මොකද වුනේ? අනිත් දරුවාව උකුස්සාට ඇහෙන්නේ නැහැ පින්වත්නි මේ කෑ ගහන සද්දේ. උකුස්සා දරුවාව අරගෙන යනවා. දැන් කල්පනා කරන්න මේ අම්මා කොයි තත්ත්වයටපත් වෙනවාද? තමන්ගේ කුසින් බිහි කරගත දරුවෝ දෙන්නාවම මේ බලාගෙන ඉද්දී පින්වත්නි මේ හටගෙන බින්දෙන දිය බුබුලක් වගේ දිය ඇඳ ඉරක් වගේ මහා අකුණකින් ඇතිවෙන එළියක් නිවිලාපත් වෙලා යනවා වගේ. අන්න ඒ විදිහට මේ දරුවෝ දෙන්නත් නැති වුණා. තමන්ගේ ස්වාමියාත් නැති වුණා. මොන දුකක් විඳිනව ඇද්ද? දැන් කරන්නට දෙයක් නැහැ. අඬ තමන්ගේ ගමනම යනවා. කොහෙද යන්නේ? අම්මයි තාත්තයි සහෝදරයයි බලන්න ගමනක් පිටත් වුණා. පිටත් වෙන අතරේ පින්වත්නි අතරමඟදී එක තරුණයෙක් හම්බ වෙනවා. ඒ තරුණයාගෙන් කරුණ විමසනවා. ඔබ කොහේ ඉඳන්ද එන්නේ? ඊට පස්සේ කියනවා මම සවැත් නුවර ඉඳන් එන්නේ. ඊට පස්සේ කියනවා මෙන්න මේ වේදියේ මෙන්න මේ අහවල් ගෙදර සිටු කුලයක් ඉන්නවා. සිටු පවුලක් ඉන්නවා. ඒ ගැන ඔබ විස්තර දන්නවද කියලා මේ තරුණයාගෙන් ඇහුවා. දැන් බොහොම දුකටපත් වෙලා ඉන්නේ. ඒ දුකටපත් වෙලා ඉන්න කෙනාට වෙන පිළිසරණක් නැහැ. තමන්ගේ දෙමව්පියෝ ගැන අහන්න ලැබීම පවා පින්වත්නි මේ මොහොතේ හරි සතුටක්ද නැද්ද? හරිම සතුටක් බවට පත් වෙනවා. මොකද වෙන සරණක් නැති නිසා. අපිටත් බොහොම දුකටපත් වුණ අවස්ථාවක තමන්ගේ යාළුවෙක් වේවා, අම්මා වේවා, තාත්තා වේවා, නැත්නම් සහෝදර සහෝදරියෙක් වේවා. ඒ මොහොතේ එක වචනයක් කියනවා නම් හිත සැනසෙන විදිහට ඒ තරම් මිහිරි වචනයක් පින්වත්නි මේ ලෝකේ තවත් නැහැ. අන්න ඒ වගේ අර දුකටපත් වුණු අම්මා පින්වත්නි තමන්ගේ දෙමව්පියෝ ගැන අහනකොට ඒ තරම් සතුටක් වෙන දෙයක් නැහැනේ. ඒ කියන්නේ බොහොම සතුටු වෙන්න හිතලාගෙන වෙන්නේ නැති අහන්න නැති. නමුත් මේ තරුණයා පිළිතුරක් දෙනවා මගෙන් ඒ ගැන අහන්න එපා කියලා. දැන් මේ ස්ත්‍රියට තියෙන එකම පිහිට පිළිසරණ ගැන මේ තරුණයා අහන්න එපා කියද්දි මෙයා කල්පනා කරනවා මට වෙන අහන්න කවුරුත් නැහැ දැන්. ඒ නිසා තරුණේ කියන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ මේ තරුණයා උත්තර දෙනවා ඊයේ රෑ එළි වෙනකන් මහා ධාරානිපාත වර්ෂාවක් වැස්සා ඔබ දන්නවද කියලා අහනවා. දන්නවා. ඉතින් ඒ මහා ධාරානිපාත වර්ෂාව නිසා මහා අකුණක් එක්ක මේ තමන්ගේ ගෙදර කඩන් වැටිලා මේ ඒ සිටු පවුලේ අම්මයි සිටුතුමයි සිටු බිරිඳයි ඒ
පුත්‍රයා නැත්තම් තමන්ගේ සහෝදරයා කියන මෙන්න මේ තුන්දෙනාම එකම දරසෑයක දැවෙනවා. ආන් අර පේන්නේ ඒ දරසෑයේ දුම ගින්දර කියලා පේනවා. එතකොට හිතන්න පින්වත්නි, ඒ අම්මා කොයි තරම්නම් ශෝක හුලකට පත් වෙන්නේ නැද්ද? ශෝක හුලක් ඒ අම්මාගේ හිතට ඇනෙන්නේ නැද්ද? එතකොට මේ උල උදුරා දමන්න තරම් ශක්තිමත් මේ ලෝකේ වෙන කවුරුත්ම නැහැ. වෙන එකදු කෙනෙක්වත් නැහැ මේ ශෝක හුල උදුරා දමන්න. ශෝක හල්ල සල්ල හරණය කිරීම සඳහා වෙන කිසිදු හපනෙක් නැති වෙලාවේ මේ අම්මා කල්පනා කරනවා, මෙයා මට දැන් තිබ්බ එකම සරණක් නැහැ. තමන්ගේ ඇඳිවත ගැලවුණා, එයා මට සිහිය නැහැ. එතකොට පින්වත්නි, උම්මත්තිකාවක් බවට පත් වුණු මේ මොහොතේ කියා ගන්න දෙයක් නැතුව මේ අම්මා වේදියක් ගානේ, ගමක් ගානේ දුවන්න පටන් ගත්තා. දැන් ඇගේ ඇඳිවත නැහැ. මේ මොහොතේ කොණ්ඩේ කඩාගෙන පිස්සියක් වගේ දුවන වෙලාවේ පින්වත්නි, අනිත් මිනිස්සුන්ට ඒ අම්මගේ දුක තේරෙනවද? ඔබ කල්පනා කරන්න. ඔබ දුකටපත් වුණු වෙලාවේ ඒ දුකක් තමන්ගේ අනිත් කෙනෙකුට කියන වෙලාවේ ඔබට ඔච්චම් කරපු පිරිසද වැඩි? නැත්නම් ඔබේ දුක හරි අනුකම්පාවෙන් සහගතව තේරුම් ගත පිරිසද වැඩි කියලා ඔබම කල්පනා කරලා බලන්න. එදාත් ඒ විදිහම තමයි ඇගේ දුක තේරුම් ගන්න හපනෙක් මේ ලෝකෙ හිටියේ නැහැ. මිනිස්සු කැට කැබලිති වලින් ගල් මුල් ආදියෙන් පිස්සියක් කියලා ගහලා පන්නලා එලවනකොට පින්වත්නි, ඇගේ දෙපාය හැරුණා පින තිබුණු පැත්තට. කොහෙටද? පින තිබුණු පැත්තට හැරෙනවා දෙව්රම් වෙහෙර නැත්නම් සවැත් නුවර ජේතවනාරාමයේ පැත්තට හැරෙනවා. ඒ දුක කියන්නේ කොහොමද? ඒ දුක කියන විදිහ පින්වත්නි, හරි ලස්සන ගාථාවකින් මේකේ සඳහන් වෙනවා. කොහොමද? උබෝ පුත්තා කාලකතා පන්තේ මයිහං පති මතෝ මාතා පිතාච බාතාච ඒකචිතකම් ඩයිහරේ. මේ විදිහට මෙයා දුක කියන කොහොමද දුක කියන්නේ? මගේ දරුවෝ දෙන්නාම නැති වුණා. ඒ වගේම තමයි මගේ ස්වාමියා මහමගදී නැති වුණා. ඒ වගේම මගේ අම්මයි තාත්තයි සහෝදරයයි එකම දරසෑයක දැවෙනවා. මේ විදිහට ආදි වශයෙන් නොයෙකුත් ශෝකයන් කියමින් දුක්ඛඳෝනා ඇවිටිල කරමින් මේ අම්මා ජේතවනාරාමේ පැත්තට දුවනකොට පින්වත්නි, සියලු දේ දන්න, සියලු දේ දකින භාග්‍යවතුන් වහන්සේටයි පේනවා. පිස්සියක් වගේ එන මේ පිරිස දැකලා, මේ කෙනාව දැකලා පිරිස කලබල වෙලා මේ පිස්සියට ඇතුළු වෙන්න දෙන්න එපා කියලා පිරිස වළක්වන්න ලෑස්ති වෙනවා. ඒ පිරිස ඇයව වළක්වන්නට ලෑස්ති වෙන අවස්ථාවේ පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිසට කියනවා, දේශනා කරනවා, ඔය කෙනාව නවත්තන්න එපා, ඇයට එන්න දෙන්න කියලා ඇයට ළඟට එන්න දෙනවා. ඒ එන්න දෙනකොට පින්වත්නි, අය නිර්වස්ත්‍ර වෙන්නේ. නිර්වස්ත්‍ර වෙවිලා භාග්‍යවතුන් වහන්සේගේ දෙපා මුල වැඳ වැටිලා ඉල්ලීමක් කරනවා. භාග්‍යවතුන් වහන්සේ, මගේ පුතු දෙන්න නැති වුණා, මගේ ස්වාමියා නැති වුණා, මහමගදී මේ විදිහට නැති වුණා. ඒ වගේම මගේ අම්මයි තාත්තයි සහෝදරයයි එකම දරසෑයක දැවෙනවා. භාග්‍යවතුන් වහන්සේ මගේ දුකට පිහිට වෙනසේක්වා. ඔබ භාග්‍යවතුන් වහන්සේ මගේ දුක දිකට පිළිසරණක් වනසේක්වා ආදී වශයෙන් නොඑක් ඇවිටිල කරනකොට භාග්‍යවතුන් වහන්සේ මුලින්ම දේශනා හරි ලස්සන පද තුනක් දේශනා කළා. මොකද්ද? සතින් පටිලබ භගිනී. මොකද්ද කිව්වේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා නැගණිය සිහිය උපද්ද ගන්න කියලා දේශනා කළා. අන්න ඒ මොහොතේ තමයි පින්වත්නි, මේ අර පිස්සියක් කියලා මිනිස්සු එළියට දාපු කෙනාට සිහිය ඉපදෙනකොට බලන්න කොච්චරද වචන තුනකින් සිහිය ඉපදුනා. එච්චරට හොඳ නුවණක් මෙයාට තිබුණා. පිස්සු උමන්තක භාවයට පත් වුණාට හොඳ සිහියක් සසර කරපු පිනක් කුසලයක් තිබුණා. සතින් පටිලබ භගිනී කියනකොට, නැගණිය සිහිය උපද්ද ගන්න කියනකොට, එවෙලේ සිහිය එනකොට තමයි දන්නේ තමන්ගේ ඇඳිවත ගැලවිලා නිර්වස්ත්‍ර බව දන්නේ. එවෙලේ ඒ මොහොතේ බොහොම ලැජ්ජාවට බියටපත් වෙලා හිරියොත්ප්පෙන් තෙරපෙන අවස්ථාවේ එක පුරුෂයෙක් තමන්ගේ උතුරු සළුව දෙනවා නැගණිය මේක පොරව ගන්න කියලා. ඉතින් උතුරු සළුවත් පොරවගෙන මේ විදිහට දුක් අඳුනා කියන අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ හරි ලස්සන ගාථාවකින් මේ අම්මාට ධර්මයක් දේශනා කළා. ඔබත් මෙනෙහි කරලා බලන්න, ඔබටත් මේ ධර්මයේ තේරෙනවාද කියලා. මොකද දේශනා කළේ? චතුසු සමුද්දේසු ජලම් පරිත්තකං තතෝ බහුං ආස්සු ජලං අනප්පකං දුක්ඛේන පුට්ටස්ස නරස්ස සෝචනා කිංකාරණා අම්ම පමජ්ජසී කියලා භාග්‍යවතුන් වහන්සේ හරි ලස්සන ගාථාවක් දේශනා කළා. මොකද්ද මේ ගාථාවේ තේරුම පින්වත්නි? මේ දුක්කටපත් වෙලා අපි සසර පුරාවට අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි.
ඔබ කොතෙකුත් මේ කාරණාව ශ්‍රවණය කරලා ඇති. සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි අපි දුකටපත් වෙලා මේ ශෝක කිරීමෙන් හඬන කඳුළු. ඉතින් මේ විදිහට දුක්ඛස්ස දුක්ඛේන පුට්ටස්ස නරස්ස දුක්ඛේන පුට්ටස්ස නරස්ස සෝචනා මේ දුකටපත් වෙලා දුකෙන් ශෝක තැවුලටපත් වෙලා මේ නරයා පේනකොට ඔබතුමිය කිමට නැත්නම් ඔබ කිමට දුක් ප්‍රමාද වෙනවාද කියලා භාග්‍යවතුන් වහන්සේ ගාථාවක් දේශනා කළා. පින්වත්නි ඔබ කොතෙකුත් අහලා ඇති මේ සසර අනවරාග්‍රයි මේ ඔබ යතේ මේ මොහොතේ යම් දරුවෙක් සිටිනවා නම් නැත්නම් ඔබේ දෙමව්පියෝ ළඟ මේ මොහොතේ සිටිනවා නම් පින්වත්නි ඔය දෙමව්පියෝ නිසාම අපි මේ සසර පුරාවට අනපු කඳුළු ප්‍රමාණය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි එක දෙමව්පියෙක් නිසා. ඒ වගේම ඔබ දරුවෙක් හදන දෙමව්පියෙක් නම් ඔය දරුවා හුරතල් කිරීමේදී ඔහොම හොඳට ආදරෙන් හදා වඩා ගන්න අවස්ථාවේ නොයෙකුත් දුකටපත් වෙලා ඒ දරුවා ලෙඩ වෙන අවස්ථාවේ මැරෙන අවස්ථාවේ ඒ දරුවා වෙනුවෙන් ඔබ අඬපු කඳුළු ප්‍රමාණය පින්වත්නි සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි එක දරුවෙක් වෙනුවෙන්. එතකොට මේ ලෝකේ යම් තාක් මිනිස්සු පිරිසක් ඉන්නවා නම් යම් සත්වයෝ පිරිසක් ඉන්නවා නම් ඒ සියලු දෙනා පින්වත්නි අපිට අම්මා නොවුණු අවස්ථාවක් නැහැ. එතකොට තාත්තා නොවුණු අවස්ථාවක් නැහැ. සහෝදරයා සහෝදරිය දරුවා නොවුණු කෙනෙක් නැතිනම් එක දරුවෙක් වෙනුවෙන් එක අම්මා කෙනෙක් වෙනුවෙන් එක තාත්තා කෙනෙක් වෙනුවෙන් අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි නම් ඒ සියලු දෙනා වෙනුවෙන් අඬපු කඳුළු කොච්චර එකතු කරන්න පුළුවන්ද? කොච්චරනම් අප්‍රමාණයිද? ඒ නිසා පින්වත්නි කල්පනා කරන්න. අපි තවත් මේ ජීවිතේ දරුවා වෙනුවෙන් අම්මා වෙනුවෙන් මේ විදිහට අඬලා සෝතැවුල් එකතු කරනවා නම් තවත් සසරේ අර කඳුළු සාගරයට කඳුළු ටිකක් එකතු කරාම මිසක සසරෙන් එතර වෙන ගමනක් නම් පින්වත් අපි ගිහිල්ලා නැහැ. ඉතින් මේ අම්මාත් මොකද කරන්නේ? අර විදිහට මේ අනවරාග්‍ර සංසාරය ගැන කියනකොට අර ශෝකය ටිකකට මදකට තුනී වෙලා ගියා. ඇවිලෙන ගින්නකට පින්වත්නි ජලය ටිකක් වැටුණාට පස්සේ ඒ ජලය ඒ ගින්න මදකට තුනී භාවයටපත් වෙනවා. අන්න ඒ වගේ මේ අම්මාගේ ශෝක දුක නැත්තම් සංතාපය මදකට තුනී භාවයටපත් වුණාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ හරි ලස්සන ගාථා දෙකක් දේශනා කළා. ඒ ගාථා දෙකක් දේශනා කරනකොට මේ අම්මා බොහෝම හොඳට ශ්‍රවණය කළා. පින්වත්නි මේ විදිහට මේ ගාථා දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ මෙයාගේ අතීත ප්‍රවෘත්තිය දැකලා. මොකක්ද අතීත ප්‍රවෘත්තිය? එක් මේ කෙනා නැත්නම් මේ කතාව කියන්නේ පින්වත්නි පටාචාරාව ගැන කියලා ඔබ කවුරුත් මේ වෙනකොටත් දන්නවා ඇති. මේ පටාචාරා උත්තමාවියගේ ජීවිත කතාව. එයාගේ ගිහි කාල ජීවිතයේ ගෙවුණු විදිහ. ඒ උත්තමාවිය Tamanගේ අරහත්වයේ කරාම යන ගමන නැත්නම් යන ගමන අතරමඟ සිද්ධ වුණු සිද්ධිය ප්‍රවෘත්තියයි මේ කියන්නේ. එතකොට ඇය පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පියුමතුරා බුදුරජාණන් වහන්සේ කියලා කියනවා. පියුමතුරා කියලා කියන්නේ පින්වත්නි උන්වහන්සේ තබන සිරිපතුලක් තබන ස්ථානයක පියුමක් පිපිලා ඒ සිරිපතුල පිළිගන්න නිසා තමයි උන්වහන්සේට පියුමතුරා නැත්නම් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කියලා සඳහන් කරන්නේ. ඉතින් උන්වහන්සේගේ ශාසනයේ එක භික්ෂුණියකට විනයදර භික්ෂුණීන් අතර අගතනතුරු පිරිනමන අවස්ථාවේ මෑත් පැත්තකින් ඉඳලා කල්පනා කරනවා අනේ මටත් එක බුද්ධ ශාසනයක විබඳු උත්තමයන් වහන්සේ නමකගේ ශාසනයේ විනයදර භික්ෂුණීන් අතර අග්‍රස්ථානය ලැබෙනවා නම් කොච්චර දෙයක්ද කියලා ප්‍රාර්ථනාවක් ඇතුව බොහොම හොඳට පින්දහම් කටයුතු කරලා එයා ප්‍රාර්ථනාව ඉෂ්ට පමුණවා ගන්නට කටයුතු කාරණා සිදු කළා. ඉතින් පියුමතුරා බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දැකලා ඇයට විවරණයක් ලැබලා දෙනවා. ඔබ අනාගතයේ පහළ වෙන ගෝත්‍රයෙන් ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පටාචාරාව නමින් ඔබ විනයදර භික්ෂුණීන් අතර අග්‍රස්ථානයට පත් වෙනවා කියලා විවරණයක් හම්බුණා. බලන්න පින්වත්නි, ඒ බඳු විවරණයක් හම්බෙලා විවරණයක් ලැබුණු කෙනා තමයි මේ අවසානයේ ඇවිල්ලා උම්මන්තිකාවක් බවට පත් වෙන තත්ත්වයට ඇවිල්ලා දැන් මේ භාග්‍යවතුන් වහන්සේගේ ඉස්සරහා වැඩෙන්නේ. ඒ කතා සියල්ල පින්වත්නි භාග්‍යවතුන් වහන්සේට සුදුවන් වස්ත්‍රයක් පේනවා වගේ අහසේ නිකලල් සඳ මඩල පේනවා වගේ භාග්‍යවතුන් වහන්සේටම පේනවා. ඒ පෙනිලා තමයි පින්වත්නි ආයත මේ ධර්මයේ දේශනා කරන්න පටන් ගන්නෙ. වෙන කිසිම කෙනෙක් මේ දේවල් අපි දන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නසන්ති පුත්තා තානාය නපිතා නාපි බන්ධවා අන්තකෝ නාදි පන්නස්ස නත්ති ඥාතේසු තානාය
එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා මේ සසර දුකේදී පිහිටට පිළිසරණට එන වෙන කිසිදු කෙනෙක් නැත්තම් ඥාතියෙක් සහෝදරයෙක් අම්මා තාත්තා කෙනෙක් නැහැ. ඒ නිසා මේ සසර දුක නැමැති දුකින් එතෙර වෙන මාර්ගය නැත්තම් නිවන් මඟ උතුම් වූ සීලයක පිහිටලා නුවණැති පඬිතුයෝ පරිශෝධනය කරනවා. කොහොමද පිරිසිදු කරනවා? කොහොමද කරන්නේ? ඒතමත්ත වස්සඤ්ඤත්වා පණ්ඩිතෝ සීල සංවුතෝ නිබ්බාන ගමනං මග්ගං කිප්පමේව විසෝදේ. මේ ආදි වශයෙන් භාග්‍යවතුන් වහන්සේ උතුම් ගාථා දෙකක් දේශනා කරනකොට පින්වත්නි මේ කෙනා නැත්තම් පටාචාරාව උතුම් සෝවාන් ඵලයටපත් වෙනවා. ඉතින් මේ විදිහට සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ අය අචල ශ්‍රද්ධාවට පැමිණෙනවා. ආර්යකාන්ත සීලයට පැමිණෙනවා. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි එවැගේම උතුම් සංඝ රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවට පැමිණිලා ඇය වෙනත් සරණක් හොයන්නේ නැති කෙනෙක් බවට පත් වුණා. පින්වත්නි සතර අපායෙන් සදහටම නිදහස් වුණා. ඇය කිසිම දිනක සතර අපායට එකතු වෙන්නේ නැහැ. ඒකාන්ත වශයෙන් නියතෝ සම්බෝධි පරායන මට්ටමටපත් වුණා. ඇය වෙන කිසි කෙනෙක් නැතත් කවුද? තනියම තමන්ගේ මේ උතුම් නිවන් මඟ සාක්ෂාත් කරන උත්තමාවියක් බවට පත් වුණා. ඒ අවස්ථාවේ පින්වත්නි ඇය ඉවත් කරලා දාපු මේ මහා පොළොව තරම් දුක්ඛ ස්කන්ධයක් ඇය ඉවත් කරලා ඇය උතුම් පැවිදි බිමටපත් වුණා. උතුම් උපසම්පදාව ලැබුවා. ලැබලා එක දවසක් බලන්න ඔබකටත් මේ වගේ අවස්ථා ආවට පස්සේ මෙන්න මේ විදිහට කල්පනා කරන්න පුළුවන් නම් සමහරට ඔබට සසරේ පිනක් එක්ක නොයෙකුත් දහම් කාරණා නැත්නම් ශ්‍රවණය කරපු ධර්ම කාරණා ස්මතු කරගන්න පුළුවන් අවස්ථාව ලැබේවි. ඔබත් හොඳට නුවණින් විමසන කෙනෙක් බවට පත් වෙන්න. කොහොමද මෙයා කල්පනා කරන්නේ? එක අවස්ථාවක පාදෝවණය කරන අවස්ථාවේ පළවෙනි වතාවේ තමන්ගේ දෙපායට වක් කරන වතුර ටික චූටි දුරක් ගිහිල්ලා නැත්නම් මද දුරක් ගිහිල්ලා ඉවර වෙලා යනවා. දෙවෙනි අවස්ථාවෙත් තවත් වතුර ටිකක් වක් කරනකොට ඊටත් වඩා ටිකක් දුරට ගලාගෙන ගිහිල්ලා කෙලවර වුණා, නැවතුණා. තුන්වෙනි අවස්ථාවෙත් වතුර ටිකක් වක් කරනකොට තවත් ටිකක් දුරට ගිහිල්ලා වතුර ටික ඉවර වුණා. අන්න ඒ වෙලාවේ මේ සිද්ධිය අරමුණු කරගෙන ඇය කල්පනා කරනවා මොකද්ද? මේ වගේ තමයි මේ පළවෙනියට දැම්ම වතුර ටික කෙටි දුරකින් ඉවර වුණා. අන්න ඒ වගේ තමයි මේ ලෝකේ ලෝක සත්වයෝ බොහෝම අඩු වයසින් මේ යන අයත් ඉන්නවා. ඒයි Tamanට දැන් මේ අතීත සිද්ධිය මතක් වෙනකොට පින්වත්නි ඇයට ආයි කියන්න දෙයක් නැහැ. අත්දැකීමෙන් අය පරිපූර්ණයි. ඇයි? Tamanගේ මෙදා ඉපදිච්ච දරුවාම එදාම නැති වුණා. ඒ වගේම බොහෝම අඩු වයසෙන් ඉපදුණු ලොකු පුතා නැති වුණා. අය අස්පනා පිට දැක්කා. මැරුණා දැක්කා. ඉතින් ඇයට අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ මේ අල්පායුෂ්කව මේ සත්‍යව මරණයටපත් වෙනවා. ඒ වගේම තමයි ඇගේ සහෝදරයා මැරුණා. ඒ සිද්ධිය මතක් කළා වෙනට ඇති. ඇයට දෙවන අවස්ථාවේ හිතෙනවා මොකද්ද? මේ දෙවණියට දාපු වතුර ටික ඊටත් වඩා ටික දුරක් ගිහිල්ලා වගේ මැදි වයසෙත් මේ සත්වයා මරණයටපත් වෙනවා. ඒ වගේම තමයි තුන්වෙනියට දාන වතුර ටික ඊටත් වඩා ටිකක් දුරකට ගිහිල්ලා කෙලවර වෙනවා වගේ තමයි මේ ජීවිතේ නැත්නම් මේ සත්වයෝ බොහෝ වයසට ගිහිල්ලත් මේ යන පිරිසක් ඉන්නවා. අහෝ මේ සසරේ ස්වභාවය, මේ ජීවිතයේ ස්වභාවය. මේ විදිහට මරණය නැමැති නැත්නම් මාච්චු මාරයා පැමිණිලා යන්න ආරාධනා කරන වෙලාවේ පින්වත්නි වෙන කිසිම කෙනෙක් සරණට නැති බව ඇයට පසක් වුණා. ඇය බොහෝම හොඳට මේ විදිහට කල්පනා කළා. තමන්ගේ නුවණ මෙහෙවනකොට භාග්‍යතුන් වහන්සේ ඒ වැඩ ඉන්න තැනම ඉඳලා ආලෝක ධාරාවක් විහිදලා ඇයට ලස්සන ගාතාවක් කිව්වා. මොකද්ද ගාතාව? මේ විදිහට ගාතාවක් කියලා දේශනා කරනකොට මම මුලින්ම සඳහන් කළා ගාතාවක්. යෝච වස්ස සතං ජීවේ අපස්සං උදයබ්බයං. ඒ කිව්වේ මොකද්ද? යම් කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වුණත් මොකක් දකින්න නැතුවද? අපස්සං උදයබ්බයං. මේ පංච උපාදානස්කන්ධේ උදේවැය දකින්න නැතුව අනේ ජීවිතයේ පින්වත්නි මහත්ඵල අර්ථවත් නැහැ. ඊට පස්සේ මොකද්ද කියන්නේ? යෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ උදයබ්බයං. ඒ කිව්වේ එක දවසක් ජීවත් වෙන එක උතුම් මොකක් දැකලාද? මේ පංච උපාදානස්කන්ධේ උදේවැය දැකලා. පින්වත්නි අන්න ඒ වෙලාවේ අය රහත් උත්තමාවියක් බවට පත් වුණා. ඒ උත්තමාවියක් බවට පත් වුණාට පස්සේ මේ ගාථාව දේශනා කරනවා. ඒ උතුම් ගාථා රත්නයත් එක්ක පින්වත්නි බලන්න මේ ශාසනයේ ඇය විනයදර භික්ෂුණීන් අතර අග්‍රස්ථානය ලබා ගන්න සසර පුරාවට එන පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරගෙන ඇය මහත් උත්තමාවියක් බවට පත් වුණා. ඒ කාන්තා බව
දිනන්නට ඇය සමත් වුණා. පින්වත්නි ඔබත් එහෙනම් කල්පනා කරගන්න. මේ උතුම් වූ කතා වස්තුව තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ අපි තම තමන්ගේ ජීවිතයේ කතාව. ඔබ මේ දේශනාව ශ්‍රවණය කරන අම්මා කෙනෙක් නම් ඔබ කල්පනා කරන්න. තමන් බිහි කරන දරුවෝ බිහි කිරීම සඳහා තමන් සසර පුරාවට කොච්චර අප්‍රමාණ දුක් විඳින්නේ නැද්ද? වැස්සට තෙමි තෙමි, අවුවට වේලි වේලි, දරුවෙක් කුස දරාගෙන නැත්තම් ඒ දරුවාව බිහි වුණාට පස්සේ අතින් අල්ලගෙන වඩාගෙන ඔබ සසරේ කොච්චර ගමන් නැවිදින්නේ නැද්ද? ඒ දරුවා නිසා අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. පින්වත්නි මම අපි කවුරුත් කියන දෙයක් නෙවෙයි. මේ දේවල් තම තමන්ගේ පෞද්ගලික මත නෙවෙයි. සියලු දේ දන්න, සියලු දේ දකින්න මේ ලෝකයේ උත්තමයන් වහන්සේ දේශනා කරන දෙයක්. පින්වත්නි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ මේ දේවල් මිනිස්සුන්ට කියලා දෙන්න, දන්නේ නැති අයට කියලා දීලා මේ දුක්සාගත සසරෙන් ඈතර කරවීම පිණිස මිසක නැත්තම් තවත් සිව්පසයක් ලබා ගැනීම අපේක්ෂාවෙන් නෙවෙයි. එනිසා කල්පනා කරන්න. ඔබ තව තවත් දරුවෝ එකතු කරමින් නැත්තම් දරුවෝ හදා වඩමින් සසර කඳුළු සාගරයට කඳුළු එකතු කරන කෙනෙක් බවට පත් වෙනවාද? එහෙම නැත්තම් ඒ දුක්සහගත සංසාරයෙන් ඈතර වෙන උතුම් වූ නුවණැති ස්ත්‍රියක් පුරුෂයෙක් නැත්තම් තරුණයක් බවට පත් වෙනවාද කියලා තීරණය තියෙන්නේ ඔබ අතේම තමයි. ඊට අවශ්‍ය ඒ දුකට අවශ්‍ය ඔසුව පින්වත්නි භාගතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ නිරුප්පාදිතව අදටත් තියෙනවා. ඒ නිසා ඒ ධර්මයේ අර්ථයන් නුවණින් විමසමින් අඩුතරමේ මේ කියන ලද එක ගාථාවක හෝ අර්ථය නුවණින් විමසමින් කල්පනා කරමින් ඔබට ඒ අර්ථය තේරුම් ගන්නට ඔබ දක්ෂ වෙනවා නම් උත්සාහවත් වෙනවා නම් අන්න ඒක තමයි පින්වත්නි නිවන් මාර්ගට උපකාර වෙන්නේ. එහෙම නැතුව අහලා ඒ දේවල් එතනින් ඉවර වුණා කියලා ඒක නිවන් මාර්ග වෙන්නේ නැති බව මම මුලිනුත් සඳහන් කළා. ඒ නිසා ඒ වගේම තමයි පින්වත්නි කල්පනා කරන්න. තමන්ගේ ස්වාමියා, බිරිඳ, දරුවෝ නැත්තම් සහෝදරයා, සහෝදරිය ආදී වශයෙන් මේ විදිහට ඥාති සම්බන්ධකම් හදාගෙන හිටියත් පින්වත්නි ඒ සියල්ල එක මොහොතින් ක්ෂණයෙන් ඉවර වෙන්නට පුළුවන්කම තියෙනවා. මේ අම්මගේ ජීවිත කතාව නැත්තම් ඒ උත්තමාවියගේ ජීවිත කතාව දිහා බලනකොට පින්වත්නි පසුගිය කාලේ අදටත් නැත්තම් ඔබ දැක්කේ නැද්ද? කොරෝනා වසංගතය නිසා තමන්ගේ දෙමව්පියෝ ඇස්පනා පිට මැරෙනකොට, තමන්ගේ දරුවා ඇස්පනා පිට මැරෙනකොට ඒ දරුවාගේ මලමිනියවත් දකින්නට නොලැබී තමන් විතරක් ජීවිතේ තනි වුණ අවස්ථා ඒ කොතෙකුත් අපි දකින්නට ඇති, අහන්නට ඇති. තවත් අපිට පින්වත්නි මේ කාම ලෝකේ දුවන කෙනෙකුට ඒ කෙනාගේ දුක තේරෙන්නේ නැහැ. ඒ කෙනාගේ දුක ගිහින් කියලා ඒ දුකට පිහිට පිළිසරණ සරණක් ඉල්ල ගන්න අද භාග්‍යතුන් වහන්සේ ළඟ වැඩ ඉන්නේ නැහනේ. පින්වත්නි එහෙනම් අද අපිට තවත් එක්තරා කතා පුවතක් තමන්ගේ රූප වාහිනියෙන් නැත්නම් ගුවන් විදුලි යන්ත්‍රයෙන් ශ්‍රවණය කරන එක්තරා කතාවක් අපි කාටවත් හිතෙන්නේ නැහැ නේද? මේ මගේ ජීවිත කතාවයි මේ කියන්නේ. මට මේ දේ සිද්ධ වෙන්න පුළුවන් කියලා අපි කාටවත් තේරෙන්නේ නැහැ. කවුරුත් දන්නේ නැහැ. පින්වත්නි ඇය තම ස්වාමියාත් එක්ක නැත්නම් අර සේවකයාත් එක්ක විවාහ ගමන යනකොට ඇයට කොච්චර බලාපොරොත්තු තියෙන්නේ නැද්ද? ඇය කොච්චර හීන ගොඩක් පොදි බැඳගෙන යන්නට ඇද්ද? ඒ වගේම ඔබත් විවාහපත් වුණු දිනයක ඔබටත් කොච්චර බලාපොරොත්තු තියෙන්නේ නැද්ද? ඔබ ඔබේ ජීවිතය දිහා නැවත ආපසු හැරලා බලන්න. ඒ ආපසු හැරී බැලීම පින්වත්නි පසුතැවීමට හෝ සංతాපයට හෝ නැවතත් කාමයට ඇලීමට නෙවෙයි මේ සසරින් මිදීම පිණිස පින්වත්නි. ගොඩාක් දෙනෙකුට ඒ බලාපොරොත්තු ඒ හීන සැබවින්ම හීනයක්ම පමණයි. සුපිනකූපමා කාමා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ පින්වත්නි. මේ කාමයෝ හීනයක් නිසාම තමයි. ඒ නිසා ඒ බඳු බලාපොරොත්තු තියාගෙන ඔබ අන්තිම වේයටපත් වුණු කෙනෙක් නම් ඔබ කල්පනා කරන්න පින්වත්නි. තවත් මේ විදිහට සසර ගමනක් යනවාද? ඒ සසර ගමන නවත්තන දිශාවට නැත්නම් මරණය කෙලවර කරන දිශාවට අපි ගමන් කරනවාද කියලා ඔබම කල්පනා කරන්න. ඒ වගේම තමයි කල්පනා කරගන්න පින්වත්නි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. තරුණ දුවෙක් පුතෙක් නම් අද කාලේ තරුණ දුවෙකුට පුතෙකුට Tamanගේ දෙමව්පියෝ කියන දේවල් අර්ථාන්විත නැහැ. සමහර විට මේ දේවල් වලට බොහොම දරුණු විදිහට සැහැසිබස් කියමින් ඒවට විරුද්ධ වෙමින් රළු පරුෂ වචන කියමින් Tamanගේ දරුවන්ට විරුද්ධ වෙන තමන්ගේ දෙමව්පියන්ට විරුද්ධ වෙන බොහෝ දරුවෝ ඉන්නවා. පින්වත්නි කල්පනා කරන්න. අර අම්මා තමන්ගේ දෙමව්පියෝ දරුවෝ දෙන්නව රැක ගන්න මුළු රැයක් කෙලි වෙනකන් පින්වත්නි වැස්සට තෙමි තෙමි හිටියා. ඒ කතාවක් මෙතනදී කියවුණා. ඉතින් ඒ විදිහට ඒ කතාව විතරක් නෙවෙයි ඔබට කොතෙකුත් ඔබ කල්පනා කරන්න පුළුවන් නම් මගේ දෙමව්පියොත් මෙහෙමනේ. මගේ අම්මාත් මගේ අසෝචි ටික කිසිදු පිළිකුලකින් තොරව එකතු කරලා අයින් කර මාව හදා වඩා ගත්ත කතාව ඔබ සිහිපත් කරන්න. ඒ සිහිපත් කළා පින්වත්නි තවත් අම්මා කියන තැනකට ඇලීමට යනවාට වඩා
අම්මා කියන කෙනාව ආදරයෙන් රැක බලා ගන්න ඕනේ තමයි. නමුත් පින්වත්නි ඒ ඇලීම සසරේ කොච්චර දුරකට අපිව ගෙනත් තියනවාද කියලා කියනවනම් ඔය විදිහට ඔය කෙනාටම ඇලිලා ඒ අම්මා තාත්තා වෙනුවෙන් අපි දුක් විඳ ඉන්නකොට පින්වත්නි අපිට කාලෙකින් මේ ලෝකෙට පහළ වෙන සමහර විට කල්ප ගානකින් මේ ලෝකෙට පහළ වෙන බුදුරජාණන් වහන්සේලා මගහැරුණු ප්‍රමාණය පින්වත්නි අනන්තයි අප්‍රමාණයි. ඒ බඳු බුදුරජාණන් වහන්සේලාත් අනන්ත ප්‍රමාණ සංඛ්‍යාවක් අපිට මගහැරුණා නම් පින්වත්නි මොහොතකට කල්පනා කරන්න සසර දිග ප්‍රමාණය. එනිසා ඒ කල්පනා කිරීම නුවණැති උත්තමයෙකුගේ නැත්නම් නුවණැති කෙනෙකුගේ කල්පනා කිරීමක් බවට පත් වෙනවා. එනිසා ඔබ කල්පනා කරන්න මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ මගහැරෙන්නට දෙන්න එපා. ඒ උතුම් ධර්මයේ අතහැරෙන්නට නොදී ඒ උතුම් ධර්ම මාර්ගයේ හැසිරෙමින් ධර්මයේ කියන අර්ථයන් පදයන් නුවණින් විමසමින් පින්වත්නි ඔබ ඔබේ ජීවිතයට කුසල දහම් එකතු කරගන්න රැස් කරගන්න අනවරාග්‍ර වූ සංසාරයෙන් එතර වීම පිණිස මේ කටුක වූ දුක්සහගත වූ කෙලෙස් ගොඩින් මිදීම පිණිස පින්වත්නි ඔබ අප්‍රමාදී උත්සාහවත් වෙන්න. ඒ සඳහා උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලබා ගන්න. කල්යාණ මිත්‍ර ඇසුරෙන් ඔබට ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට ලැබෙනවා. ඒ උතුම් සද්ධර්මයේ පමණමයි මේ දුකට තියෙන එකම මඟ. ඒ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසාම තමයි සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ. අපිට ලැබුණු උතුම් වූ කල්යාණ මිත්‍රයන් වහන්සේලා නිසයි අපිට මේ ශ්‍රී සද්ධර්මයේ අහන්නට ලැබුණේ. ඔය සද්ධර්මයේ නිසයි කෙනෙකුට දුකින් එතර වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි විසින් මේ විදිහට ශ්‍රී සද්ධර්ම දේශනාවෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්තා වූ සියලුම කුසලානිසංස ධර්මයන් අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේලාට අනුමෝදන් කළ යුතුයි. පළමු කොටම අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අවසරයි අපේ ධර්මාචාර්යයන් වහන්සේ මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, එවැගේම උපාධ්‍යයන් වහන්සේ අවසරයි මාන්කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, එවැගේම මගේ ආචාර්යයන් වහන්සේ අවසරයි කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා තුන්නමතම අමා මහ නිවනින් සැනසීම පිණිසම ගෝර කටුක සංසාර සාගරයෙන් එතර වීමටම මේ පින එකසේම හේතු උපකාරක ධර්මයක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම තමයි පින්වත්නි ඔබටත් මටත් අපි සියලු දෙනාටම මේ දුක්සහගත සසරෙන් එතර වීම පිණිසම මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ උපකාරක ධර්මයක් බවටම පත් වේවා, යානාවක් බවට පත් වේවා කියලා සියලු දෙනාම සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි.